අපි 36 වෙනි ප්‍රශ්නේ බලමු. 36 වෙනි ප්‍රශ්නේදී ඔයාලගෙන් අහනවා පෙන්වා ඇති පරිපථයේ ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය දීලා තියෙනවා. හරි බීටාගේ දීලා තියෙනවා CI කියලා. ආදමට වෙනස් IB අගයන් යොදන විට ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක කරන විදි. අපි අතර මේක ට්‍රාන්සිස්ටර් සම්බන්ධව මූලික સિદ્ધාන්ත අපි ට්‍රාන්සිස්ටරයක් සඳහා අපි කතා කරනවා මූලිකම විදි තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක නොවන විදිය. ඒ කියන්නේ කපහැරි අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වෙන අවස්ථාව නැත්නම් ක්‍රියාකාරී අවස්ථාව සහ ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත වෙන අවස්ථාව. අපි පාදම හරහා පවතින වෝල්ටේජාව ඉතා විශාල ලෙස වැඩි කරාම ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත වෙනවා. මෙලින්ද ඔයාලා මතක් වෙන්න ඕන අපි ට්‍රාන්සිස්ටරයක් කපහැරි විදියේදී භාවිතා කරනකොට විශේෂයෙන් අපි මෙතනදී මේ ට්‍රාන්සිස්ටරේ මේ දී ඇති ට්‍රාන්සිස්ටර් උනත් අපි ලකුණු කරගන්න පුළුවන් වලට කිසිම රූප සටහන් නැතුව මේක තර්ක කරන්න පුළුවන්. අපි දන්නවා මෙතනදී පාදම මම මෙතන ගන්නම් B කියලා. හරි මම මෙතන සලකන්නම් මෙතන B පාදම මෙතන විමෝචකය මෙතන සංග්‍රහකය කලෙක්ටර්. හරි මේ බලන්න. එතකොට අපි දන්නවා මෙන්න මේ ඕනම ට්‍රාන්සිස්ටර් එක අපි සලකන NPN වේවා PNP වේවා හරි ඕනම ට්‍රාන්සිස්ටර් එක මෙන්න මේ BE සංදියාත නැත්නම් අපි මෙතනදී සලකන්නේ බොහෝ විට NPN ට්‍රාන්සිස්ටර් කියලා හිතුවා. අපි මේකදී ට්‍රාන්සිස්ටර් සම්බන්ධ මූලික સિદ્ધාන්තවලදී අපි දන්නවා මෙන්න මේ BE සංදිය අතර පවතින PN සංදියාත් හරි අපි දන්නවා මෙතනදී සලකන්නේ සිලිකන් ට්‍රාන්සිස්ටරයක් බොහෝ විට ඉතින් 0.7ක විභවභාජකයක් පවතිනවා මෙන්න මේ BE සංදිය හරහා ධාරාව ගැලීමට. එහෙනම් අපි නිසා තමයි ගොඩක් වෙලාවට අපි ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක විදියේ පවත්වා ගැනීමට නම් අවම වශයෙන්ම අපි ඒකයි කියන්නේ මෙන්න මේ පාදම හරහා වෝල්ටේජතාවය 0.7ට වඩා හෝ 0.7 හෝ 0.7 වෝල්ට් වඩා වැඩි විය යුතුයි කියන එක. ඒ නිසා මතක තියාගන්න අපි ට්‍රාන්සිස්ටරයක් යම් අවස්ථාවකදී මෙතන පාදම හරහා වෝල්ටේජතාවය 0.4ට වඩා අඩු වගේක පවත්වා ගත්තොත් මෙතන විභවභාජකය කියන්නේ ට්‍රාන්සිස්ටරයක් පෙරනැඹුරු විභවභාජකය. හරි P සංදිය අනිවාර්යෙන් 0.7කට වඩා වැඩියෙන් හෝ 0.7ක් පවත්වා ගත යුතුයි. හරි එහෙම පවත්වා නොගත්තේ නම් අපි දන්නවා මෙතනදී ට්‍රාන්සිස්ටරය පෙරනැඹුරු වෙන්නේ නැහැ. හරි ඒ නිසා කිසිදු ධාරාවක් ගලා යන්නේ නැති නිසා මේ අවස්ථාවේදී ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි එවිට IB ධාරාව බිඳුවක් වෙනවා. IB ධාරාව බිඳුවක් නම් අපි දන්නවා අපි ඉගෙන ගන්න ධාරාලාභය. හරි ධාරාලාභය කියලා කියන්නේ අතරම හරි ධාරාලාභය කියලා කියන්නේ බීටා සමානයි IC බෙදීම IB සංග්‍රහකයේ හරහා ධාරාව බෙදෙනවා පාදම හරහා ධාරාවෙක්. හරි එතකොට ඔයාලට පේනවා 0.4 වඩා අඩු වගේක පවත්වා ගත්තට පස්සේ IB බිඳුවක් වෙනවා. IB බිඳුවක් වෙනකොට හරි IC බිඳුවක් වෙනවා. එතකොට ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඔයාලට ආරම්භයේදී දීලා තියෙනවා පිළිතුරු වශයෙන් මේක හරි ලේසි. පිළිතුරු වශයෙන් ඔයාලට දීලා තියෙනවා බිඳුවයි කියලා. බිඳුවයි කියලා කියන්නේ IB ධාරාවක් නැහැ. එහෙනම් IC ධාරාවක් පවතින්නේ නැහැ. ඊට ට්‍රාන්සිස්ටර් කපහැරි විය යුතුයි. ඒ නිසා පළවෙනි ප්‍රකාශය ඔයාලට ගත්ත ගමන් වැරදි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟටත් ඔයාලට කපහැරි අවස්ථා දීලා තියෙනවා නම් ඔයාලට බලන්න තියෙන්නේ IB ධාරාව බිඳුවයිද කියලා. ඔයාලට ඒ තර්කයෙන් ගන්න පුළුවන්. දෙවෙනි සහ ඔයාලට දෙනවා දෙවෙනි එකේදී මෙතන කපහැරි අවස්ථාව දීලා තිනවා. හතරවෙනි ප්‍රකාශයේත් ඔයාලට කපහැරි අවස්ථාව දීලා දිනවා. එහෙනම් තර්ක කරන්න පුළුවන්. කපහැරි වෙනවා නම් කපහැරි අවස්ථාව කියලා කියන්නේ ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක නොවන අවස්ථාව නම් කිසිදු IB ධාරාවක් තියෙන්න බෑ. ඒ තර්කයෙන් අපිට 2 සහ 4 කියන උත්තර අපිට අයින් කරන්න පුළුවන්. අපිට දැන් ගන්න තියෙන්නේ 3 සහ 5 වෙනි කියන උත්තර දෙක. හරි. අපි මේකෙන් තර්ක කරන්න නම් ඔයාලට හොයන්න වෙනවා මේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත වෙන්නේ මොන වගේ අවස්ථාවේදී කියලා. හරි. ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත වෙන්නේ මොන වගේ අවස්ථාවේද? අපි දන්නවා ට්‍රාන්සිස්ටරයක් සංතෘප්ත වෙනකොට මුළු වෝල්ටේජතාවයම සංග්‍රහකය හරහා පවතින සැපයුම් වෝල්ටේජතාවය මේවා මූලික સિદ્ધාන්ත. ඒකට ළමයි මේවා වලට පුළුවන් වෙන එක පාරින් ගන්න. හරි ට්‍රාන්සිස්ටරයක් සංතෘප්තයි කියලා කියන්නේ ට්‍රාන්සිස්ටරේට පවතින සැපයුම් වෝල්ටේජතාව සම්පූර්ණයෙන්ම පවතින්නේ මෙන්න මේ සංග්‍රහකය හරහා පවතින ප්‍රතිරෝධය හරහා. සංග්‍රහකය ප්‍රතිරෝධය හරහා තමයි පවතින්නේ. එතකොට ඒ අවස්ථාවේදී ට්‍රාන්සිස්ටරය හරහා පවතින වෝල්ටේජතාවය බිඳුවක් වෙනවා. හරි ට්‍රාන්සිස්ටරය හරහා පවතින මම මෙතන C E නිසා VCE බිඳුවක් වෙනවා. ඔයාලා මේක දන්න දෙයක්. හරි ඔයාලගේ ඕනම තියරි පන්තියක ඔයාලා මේක ට්‍රාන්සිස්ටර් යටතේදී අපි අවස්ථා කතා කරනවා. එතකොට මෙතනදී අපි දන්නවා ට්‍රාන්සිස්ටර් හරහා හරි පවතින වෝල්ටේජතාවය බිඳුවක් වෙනවා කියලා කියන්නේ එහෙනම් සංග්‍රහක ප්‍රතිරෝධය හරහා සම්පූර්ණ සැපයුම් වෝල්ටේජතාවයෙන් පවතිනවා. ඒ සැපයුම් වෝල්ටේජතාව පැවතීමට නම් අපි දන්නවා ස්ට්‍රේට් ලයින් එක ඔස්සේ අපි හරි ඍජු රේඛාව ඔස්සේ අපි සමීකරණ භාවිතා කරපුවාම එහෙනම් මොකක් වෙනවද? මෙන්න මේ සංග්‍රහක ප්‍රතිරෝධය හරහා හරි අපි මේක ලියන්න පුළුවන් මේ විදිහට සංග්‍රහක ප්‍රතිරෝධය හරහා මම මේ විදිහට ලියන්න සංග්‍රහක ප්‍රතිරෝධය හරහා පවතින විභව බැස්ම හරි සංග්‍රහක ප්‍රතිරෝධය හරහා පවතින විභව බැස්ම RC ගුණිතය අපි IC කින් ගුණ කරාට පස්සේ ඒක සමාන වෙන්න ඕනේ මෙන්න මේ 5 වෝල්ට්. හරි 5 වෝල්ට් හෝ ඊට වඩා කියන්නේ තේරුම් ගන්න. එතකොට ඒ අවස්ථාවේදී කියන්නේ සැපයුම් වෝල්ටේජතාව සම්පූර්ණයෙන්ම යම් වෙලාවකදී මෙන්න මේ RC කියලා කියන්නේ 5 ගුණ කිරීම IC කියන ගුණිතය 5 වෝල්ට් අතර පවත්වා ගත්තා කියන්නේ ඉන්පසු ට්‍රාන්සිස්ටරය මොකක් වෙනවද? සංතෘප්ත වෙනවා. හරි. එතකොට තේරුම් ගන්න. එතකොට අපිට මෙතනදී එහෙනම් අපිට දී ඇති අගයන් දෙකෙන් අපිට බලන්න ඕනේ නම් 12 වෝල්ට් කියන අවස්ථාව ක්‍රියාකාරී අවස්ථාව කියලා කියන්නේ ට්‍රාන්සිස්ටරයක් අපි පාදම හරහා වෝල්ටේජතාවය 0.4ට වඩා වැඩියෙන් පවත්වා ගත්ත විට හරි ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක කරන විදිහේදී හරි ට්‍රාන්සිස්ටර් පූර්ණ වශයෙන් අපි හොඳ වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් අපි එතනදී කියනවා මේ අමතර දෙයක් කියන්නේ එතනදී කියනවා අපි සැපයුම් වෝල්ටේජතාවයෙන්
හරි සංග්‍රහක හරහා වෝල්ටීයතාවයේ 2.5ක් වශයෙන් හරි ට්‍රාන්සිස්ටර් හරහා වෝල්ටීයතාවයේ 2.5 වෝල්ට් වශයෙන් පවත්වා ගන්න. හරි නැත්නම් සැපයුම් වෝල්ටීයතාවයෙන් අර්ධයක් තමයි එතකොට පූර්ණ වශයෙන් ක්‍රියාකාරී අවස්ථාව. නැත්නම් හොඳම වශයෙන් ක්‍රියාකාරී වෙන පවතින විට සැපයුම් වෝල්ටීයතාවයෙන් අර්ධයක් ට්‍රාන්සිස්ටර් හරහා පවතින. VCE වෝල්ටීයතාවය නම් මෙතන VCC නැත්නම් මෙතන නම් 5 වෝල්ට් බෙදීම දෙකක් බවට පත්ව තියාගන්න අවස්ථාව තමයි ක්‍රියාකාරී වෙන්නේ. හරි. එතකොට ඔයාලට බලන්න ඕනේ මෙතන 20 වෝල්ට් කියන්නේ සංතෘප්තද 12යි කියලා කියන්නේ ක්‍රියාකාරී කියලා කියන්නේ ඒ ක්‍රියාකාරී අවස්ථාවේදී සංතෘප්තද කියන එක බලාගත්තා නම් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මම එක අවස්ථාවකට දාන්නම් අපි 12 වෝල්ට් කියන අවස්ථාවේදී බලමු. හරි. මේ අවස්ථාවේදී අපි මෙන්න මේ හරි දීලා තියෙන සංග්‍රහක ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවය කොපමණ වෙනවද කියලා එහෙනම් අපිට පුළුවන් ගණනය කිරීමට යන්න 36 වෙනි ප්‍රශ්නයට. හරි. මම කෙලින්ම එහෙනම් ගන්නම් 36 වෙනි ප්‍රශ්නේදී. හරි. අපි දන්නවා මෙතනදී අපිට හොයාගන්න පුළුවන් බීටා සමානයි IC බෙදීම IB. හරි. එතකොට ඔයාලට මෙතනදී බීටා 100ක් වගේ දීලා තියෙන නිසා ඔයාලට IC හොයාගන්න තියෙන්නේ බීටාගේ ඔයාලා දන්නවා 12යි මයික්‍රෝ ඇම්පියර් නිසා මම 10 ඍණ 6න් ගුණ කරලා අපිට පුළුවන් IC හොයාගන්න. IC අපිට එනවා මෙතන 12 වැඩි කිරීම 10 ඍණ 4යි ඇම්පියර් කියලා. හරි. ඊට පස්සේ අපි මේක RC ප්‍රතිරෝධය හරහා බලමු කොච්චරක් මේ හරි IC ධාරාව නිසා RC ප්‍රතිරෝධයේ කොපමණ ධාරාවක් තියා ගන්නවද කියලා. එහෙනම් අපි RC නැත්තම් සංග්‍රහක ප්‍රතිරෝධය හරහා අපි සමීකරණය දැම්මට පස්සේ අපිට ලියන්න පුළුවන් RC ගේ ඔයාලට දීලා දින අගේ කෙලින්ම ගන්න කියලා. හරි 5 කිලෝ ඕම් 5 කිලෝ ඕම් එහෙනම් අපිට පුළුවන් මෙතන කිලෝ ඕම් කියලා කියන්නේ 5 වැඩි කිරීම 10යි 3යි IC ධාරාව අපි දන්නවා මෙතන 12 වැඩි කිරීම 10 ඍණ 4යි මෙතනදී අපි දන්නවා 12 5 60යි එතකොට හරි 10 5ට 10 ඍණ 1ක් ඍණ 4ක් තියෙන්නේ මෙතන හරි එතකොට හරි පහසුවෙන් ඔයාලට sorry අපි මෙතනදී 5 මෙතන 5 වැඩි කිරීම 10යි 3යි හරි එතකොට ඔයාලට මෙතන 10 ඍණ 1ක් එනවා එහෙනම් මෙතන 6යි වෝල්ට් කියලා අපිට එනවා හරි ඒ කියන්නේ ඔයාලා තේරුම් ගන්න මේ අවස්ථාවේදී 6 වෝල්ට් ඒ කියන්නේ හරි පාදම හරහා නැත්නම් VB ධාරාව sorry IB ධාරාව හරි පාදම හරහා පවතින ධාරාව 12යි හරි 12යි මයික්‍රෝ ඇම්පියර් තියෙනකොට හරි 12යි මයික්‍රෝ ඇම්පියර් තියෙනකොට සංග්‍රහක හරහා ධාරාව IC ධාරාව අපිට ලැබුණා කීයක් කියලාද IC ධාරාව අපිට ලැබුණා 12 වැඩි කිරීම 10 න් 4ක් කියලා. එවිට අපි IC ධාරාව නිසා අපි බැලුවා RC ප්‍රතිරෝධය හරහා පවතින විභවාන්තරය. ඒකට ඔයාලට පේනවා මේක අපි සැපයුම් වෝල්ටේජතාවය කියන්නේ VCC වෝල්ටේජතාවය සැපයුම් වෝල්ටේජතාව අපි දීලා තියෙන්නේ මෙතන ධන 5යි වෝල්ට්. හැබැයි ඔයාලට පේනවා මෙන්න මේ VCC අගයට වඩා වැඩි 6යි වෝල්ට් කියන අවස්ථාව. ඒ කියන්නේ මේ අවස්ථාවේදී RC ප්‍රතිරෝධය හරි RC කියන ප්‍රතිරෝධය හරි ඒ කියන්නේ මෙතන මේ සංග්‍රහක ප්‍රතිරෝධය මේ අවස්ථාවේදී අර සැපයුම් වෝල්ටේජතාවයකට වඩා වැඩි වෝල්ටේජතාවයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මෙතනදී අපිට හරි මෙතනදී මොනවා වෙනවද? ට්‍රාන්සිස්ටර් මේ අවස්ථාවේදී ඒ කියන්නේ 12යි මයික්‍රෝ ඇම්පියර් තියෙනකොට ට්‍රාන්සිස්ටර් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒතරම මෙයාට සංතෘප්ත වෙලා තව වෝල්ටේජතාව එකකුත් මදි වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ අපිට මේ අවස්ථාවට අපිට ඇත්තටම භාවිතා කරන්න බෑ. හරි. තවදුරටත් අර බීටා IC බෙදීම තවදුරටත් වැඩි වෙන්නේ නැහැ. බීටාගේ වැඩි වුණා කියලා හරි තේරුම් ගන්න. අපේ IB ආගේ වැඩි කරා කියලා අපිට තවදුරටත් මේවා අපි ට්‍රාන්සිස්ටර් වල ඉගෙන ගන්නවා. IB වැඩි කරා කියලා තවදුරටත් IC වැඩි වෙන්න විදියක් නැහැ. මොකද සැපයුම් වෝල්ටේජතාව 5 වෝල්ට් එක වෙනස් නොවන නිසා. හරි. ඒ නිසා මේ අවස්ථාවේදී මොකක් වෙනවද? 5 වෝල්ට් සම්පූර්ණ වෝල්ටේජතාවය. මොකද අපේ 12යි මයික්‍රෝ ඇම්පියරටම ආදේශ කරාම අපිට RC ප්‍රතිරෝධය හරහා පවතින වෝල්ටේජතාවය අපිට ආව මෙතන 6යි වෝල්ට් කියලා. ඒකේ තේරුම එහෙනම් මේ අවස්ථාවේ ට්‍රාන්සිස්ටර් සම්පූර්ණයි. ට්‍රාන්සිස්ටර් සම්පූර්ණයි. ඒ නිසා තව අපිට යට පිළිතුර අපිට ගන්න පුළුවන් කෙලින්ම 20යි එහෙනම් අපිට මෙතනදී ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරී කියන එක වැරදි. හරි. මේ අවස්ථාවේදී ක්‍රියාකාරී කියන එක වැරදි. මොකද සංකෘත අවස්ථාවේදී අනිවාර්යයෙන්ම හරි ට්‍රාන්සිස්ටර් හරහා පවතින VC වෝල්ටේජතාවයේ බිඳුවක් වෙනවා. හරි. දැන් ඔයාලට පේනවා මෙතන 6යි වෝල්ට් කියලා කියන්නේ තියෙන ගානට වඩා වැඩි ගානකකුත් තියාගන්න බලනවා. ඒ කියන්නේ කොහොමද ට්‍රාන්සිස්ටර් හරහා වෝල්ටේජතාවයක් නැහැ. ඒ නිසා අපිට තුන්වෙනි පිළිතුර වැරදි කියලා ගන්න පුළුවන් දැක්ක ගමන්ම තුන්වෙනි ප්‍රකාශය වැරදි. හරි. පස්වෙනි එකේදී තේරුම් ගන්න එනම් 12යි මයික්‍රෝ ඇම්පියරට ට්‍රාන්සිස්ටර් සංතෘප්තයි නම් 20ට කොහොමද සංතෘප්තයි? එහෙනම් අපිට පිළිතුර වෙන්නේ එහෙනම් 20යි මයික්‍රෝ වෝල්ට් ඇම්පියර් තියෙනකොට IB ධාරාව හරි ට්‍රාන්සිස්ටරේ කොහොමද සංතෘප්තයි? මොකද 12ක් වෙද්දි සංතෘප්ත වෙලා පවතින නිසා. හරි. එහෙනම් අපිට පිළිතුර පහසුවෙන් පස්වෙනි පිළිතුර කියලා අපිට ගන්න පුළුවන්. මේවා ඔයාලා ට්‍රාන්සිස්ටර් සම්බන්ධ මූලික කරුණු ඒවා හොඳ දැනුමක් තර්ක කරන්න පුළුවන්. හරි. පැටලෙන්නේ නැතුව තර්ක කරන්න පුළුවන් දැනුමක් ඔයාලට තිබිය යුතුයි මේ ආශ්‍රිත ප්‍රශ්න කරනකොට. හරි. අපි 37 වෙනි ප්‍රශ්නේ බලමු. 37 වෙනි ප්‍රශ්නේ ඔයාලට දීලා තියෙන තාර්කික ద్వාර. හරි. තාර්කික ద్వාර සම්බන්ධ ප්‍රශ්නයක් ඉලෙක්ට්‍රොනික්ස් වල. හරි. ඔයාලට කියනවා මේකේදී PQR හරි. දී ඇත්තේ ABC පරිපථ වලට විමාන ප්‍රධාන විචාරණයන් වලට දීලා පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතනදී ප්‍රශ්නවලදී අහන ඔයාලට යොදා ඇති ප්‍රධාන සංයුක්ත පරිපථ මගින් ලැබෙන හරි F1 F2 F3 ප්‍රතිදාන සැලකීමේදී හරි ඔයාලගෙන් අහන්නේ පිළිතුරු වල බැලුවම A හා B එකම ප්‍රතිදාන ලබා දෙන්නේ මොන තාර්කික ద్వාර සහිත නැත්නම් තාර්කික පරිපථයේද කියලා අහනවා. හරි. ඔයාලට මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ එක හරි
තාර්කික ద్వාර සඳහා බූලියානු ප්‍රකාශන ලියා ගැනීමෙන් ඔයාලට පහසුවෙන් හදන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔයාලට තව ක්‍රමයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ හැම එකකටම සමාන. ඔයාලට අහන්නේ මෙතන එකම ප්‍රතිදාන ලබා දෙන්නේ මොකෙන්ද කියලානේ. හරි. අපි දන්නවා තාර්කික බූලියානු ප්‍රකාශ එකමයි නම් බූලියානු ප්‍රකාශන එක් මේ තාර්කික පරිපාතය සඳහා බූලියානු ප්‍රකාශන එකමයි නම් ලැබෙන හරි ප්‍රතිදානත් එකම විය යුතුයි. හරි. ඒ නිසා මම මෙතනදී අපිට පුළුවන් එහෙනම් අපිට මේ වගේ ගානක් හදද්දි පහසුවෙන් ඔයාලට මේ පේපරේම ඔයාලා එකම ප්‍රතිදාන ටිකක් දාගන්න හැම ගානකටම මේ විදිහට බිඳුව කියලා මම හිතා ගන්නවා. මොකද හරි ප්‍රතිදාන එකම වෙනවා නම් හරි කියන්නේ බූලියානු ප්‍රකාශ එකම. හරි අපි දන්නවා මෙතනදී දීලා තියෙන්නේ හරි යටපවතින්නේ ඔයාලට පේනවා මේක ඕද්වාරයක් හරි පුතු කිරීමේ ద్వාරය. ඒ නිසා බිඳුව එකතු කරාට පස්සේ හරි අපි දන්නවා ප්‍රතිදානයේ බිඳුවක් වෙනවා. හරි එතකොට මෙතන පවතින්නේ ඇන් ద్వාරයක් හරි ඇන් ద్వාරයක්. එතකොට බිඳුව ඉහළින් පවතින බිඳුවක් අපි දන්නා ගුණ කිරීමේදී හරි අනිවාර්යෙන් ප්‍රතිදානයේ එක වීමට නම් ප්‍රධාන විචාලය දෙකම එක විය යුතුයි. මෙතනදී බිඳුව ගුණ කරොත් අපි දන්නවා මෙතනදී ලැබෙන්නේ බිඳුව. ඒ නිසා අපිට මෙතනදී ප්‍රතිදානයේ වශයෙන් මෙතන බිඳුවක් ලැබෙනවා. මම ඒක රවුම් කරගන්නම්. හරි ඊළඟට අපි ඊළඟ අවස්ථාවට යමු. ඊළඟ අවස්ථාවේදී ඔයාලට පේනවා හරි ඉහළ පරිපතය ඇවිල්ලා ඉහළ තාර්කික ద్వාරය ඇවිල්ලා ඇන් ద్వාරයක්. එතකොට බිඳුවෙන් ගුණ කරාම මෙතන තමයි බිඳුවයි. හරි මෙතන එහෙමයි මෙතනත් බිඳුව වෙනවා. ඉන්න අනුතුරු ඔයාලට පේනවා පවතින්නේ හරි ඕද්වාරයක් හරි ඕද්වාරයක්. එතකොට බිඳුව එකතු කරාම නැවත පිළිතුර වශයෙන් මම මේක කොළ පාටින් පෙන්නන්නම් බිඳුව අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා. එතකොට ඔයාලට පේනවා A සහ B කියන තාර්කික පරිපාත දෙකේම එකම ප්‍රතිදානයක් ලැබෙනවා. අපිට C තාර්කික පරිපාතය බලමු. හරි C තාර්කික පරිපාතේ ඒකෙදි ඔයාලට පෙන්නලා තියෙනවා ඉහළින් පවතින්නේ මෙන්න මේ මම සලකන එක ඇත්තට මේක නෝද්වාරයක් හරි ඇත්තට මේක එකතු කර අනුපූරකයේ ගැනීමේ ద్వාරයක්. බිඳුව එකතු කරාම බිඳුවයි අනුපූරකයේ ගත්තම මෙතන එකක් වෙනවා. ඔයාලට පේනවා මෙතන පවතින්නේ නැන් ద్వාරයක්. ඒ කියන්නේ ගුණ කර අනුපූරකයේ ගැනීමේ ద్వාරයක්. එකයි ගුණ කරපුවාම පිළිතුර ලැබෙන්න ඕන එක. නමුත් මේක එකතු කර වැඩි කර අනුපූරකයේ නිසා හරි මෙතන බිඳුව වෙනවා. හරි ඔයාලට පෙන්නනවා මෙතන බිඳුවයි එකතු කරාට පස්සේ බිඳුවයි එකතු කරාට පස්සේ ඔයාලට මෙතන හරි නැවතත් F3 කියන ප්‍රතිදානය ඔයාලට ලැබෙන්නේ බිඳුව. එහෙනම් ඔයාලට මෙතන කියන්න පුළුවන් මේ පරිපත තුනම හරි එකම ප්‍රදානයක් ලබා දුන්නාට පස්සේ ප්‍රතිදාන එකමයි. ඒ කියන්නේ මේ පරිපත තුනේම බූලියානු ප්‍රකාශන එකම වෙන්න ඕන. නිසා මේ පරිපත තුනම වගේ ලබා දෙන ප්‍රතිදානයන් එකමයි. අපිට පිළිතුර වශයෙන් එනත් ගන්න පුළුවනි හතරවෙනි පිළිතුර. හරි ඔයාලට ඕන නම් හරි කවුරු හරි ළමෙක්ට මේක හරි මේ විදිහටත් දැනෙන අපිට කරන එක ටිකක් දිගයි. මොකද බූලියානු ප්‍රකාශන ලියන්න ඕනේ මේක MCQ එකක් නිසා. කමක් නැහැ ඔයාලට පුළුවන්. හරි මේ විදිහටත් හරි අර පුළුවන් මෙතන P වෙනවා. හරි මෙතන ඇවිල්ලා එකතු කිරීමේ ద్వාරය නිසා මෙතන Q දාන R වෙනවා. හරි Q දාන R වෙනවා. හරි තමයි. එතකොට ඔයාලට පේනවා F1 සමාන වෙනවා. F1 සමාන වෙනවා මට මෙතන ලියන්න පුළුවන්. හරි ඔයාලට F1ට මොකද මේක ගුණ කිරීමේ ద్వාරයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් P වාරයක් Q දාන R. හරි මම F2ට ලියන්නම්. F2ට ලියුවොත් ඔයාලට පේනවා ඉහළින් පවතින්නේ P දාන Q වල ගුණ කිරීම. හරි එතකොට මෙතන PQ වෙනවා. හරි මෙතන PQ වෙනවා. මෙතනත් එහෙමයි ගුණ කිරීම. හරි මෙතන PR වෙනවා. හරි ඉන්න අනතුරු එකතු කරන්නයි තියෙන්නේ PQ දාන PR. හරි PR. එතකොට මේක අපිට P එළියට ගන්න පුළුවන් පොදු නිසා. ඒකට ආයෙත් ඔයාලට පේනවා එකම බූලියානු ප්‍රකාශනෙන්න ඕනේ. ඔයාලට මේක F3 ට දාලා බලන්න. F3 ට දාලා බලන්න. ඒත් මේ බූලියානු ප්‍රකාශ එකමයි. ඔයාලට ඒ තර්කිනු කියන්න පුළුවන්. එකම බූලියානු ප්‍රකාශන ලැබෙනවා නම් ප්‍රතිදාන එකම විය යුතුයි. මේක පහසුවෙන් හදන්න ක්‍රමය තමයි ඔයාලට එකම ප්‍රධාන ටිකක් දීලා බලන්න ප්‍රතිදානේ කොහොමද විචලනය වෙන්නේ කියලා. ඔයාලා F3 ට ලිව්වත් ඔක ඔය විදිහටම ලැබෙන්න ඕනේ. නිසා මේක MCQ එකක්. ඒකට ඔයාලට පිළිතුර ලබා ගන්න පුළුවන් කෙටිම ක්‍රමයේ භාවිතා කරනවා නම් ඒක තමයි ඔයාලගේ හරි ටාගට් එක වෙන්න ඕනේ. මොකද ඉලක්කය වෙන්න ඕනේ. මොකද හේතුව ඔයාලට මේකදී බහුවර්ණීය ප්‍රශ්නයක් සඳහා මොකද සමහර බහුවර්ණ ප්‍රශ්න මිනිත්තු 2කමාරකට හෝ සමහර ඒවා තියෙනවා මිනිත්තු 10ක් වගේ යන වෙලාවල් තියෙනවා. ගොඩක් ළමයිට 40න් එහා ප්‍රශ්න වගේ. නිසා අපිට කාලය ඉතුරු කරගැනීම අවශ්‍යයි. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට මේ වගේ ගැටලු ඉක්මනට සුළු කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලා F3 සඳහා දාලා බලන්න. අනිවාර්යෙන් මෙන්න මේ P වාරයක් Q දාන R කියන බූලියානු ප්‍රකාශනය ලැබෙන්න ඕනේ. හරි එතකොට අපිට මෙතනදී පිළිතුර 4 ලැබෙනවා. හරි 38 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 38 වෙනි ප්‍රශ්නේ ඔයාලගෙන් අහනවා ස්කන්ධයේ පිළිවෙලින් M1 සහ M2 බැගින් වුණ A හා B තරු දෙකක් ඒවායේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණය නිසා. හරි අපි දන්නවා මෙතනදී ගුරුත්වාකර්ෂණ බල අනිවාර්යෙන් M1 සහ M2 ගේ සමාන වෙනවා. මොකද ගුරුත්වාකර්ෂණ බල හැම වෙලේම මතක තියාගන්න ඇති කරන්නේ අපි සලකන්නේ දීප්ත බල වශයෙන්. දැන් මෙතනදී හරි M1 මගින් ඇති කරන M1 මගින් M2 මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයට සමාන ගුරුත්වාකර්ෂණ බලයක් M2 මගින් N1 මත ඇති කරනවා. හරි ඒක තමයි අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය නිසා. හරි ඔයාලට දීලා තියෙනවා මෙතනදී ඇත්තටම ගණනය කිරීමක් සඳහා සම්බන්ධතාවයක් M1 R1 සමාන වෙනවලු M2 R2 කියන ගුණිතයට පරිදි නම්
ඕවට ලක්ෂ්‍ය වටා පවතින සෑම විටම AOB රේඛ ඇති මේ AOB රේඛාව පවත්වා ගනිමින් මේ පහත ආකාරයට වෘත්ත චලිතය යෙදෙනකොට ඔයාලගෙන් අහනවා V1 බෙදීම V2 අනුපාතය මොකක් වෙනවද කියලා. ඇත්තට මේක කෙලින්ම ගණනය කිරීමක් තියෙන්නේ. ඔයාලට ගණනය කිරීමක් භාවිතා කරලා කෙලින්ම පිළිතුර ලබා ගන්න පුළුවන්. මෙතනදී තේරුම් ගන්න අපි මෙතනදී ඕනම වෘත්ත චලිතය යෙදෙන නිසා මේක වෘත්ත චලිතය පවත්වා ගන්නකොට අනිවාර්යෙන් කේන්ද්‍ර දෙසට ත්වරණයක් පවතිනවා. මේ කේන්ද්‍ර දෙසට ත්වරණය නිසා කේන්ද්‍ර දෙසට බලයක් තියෙනවා. අපි ඒක තමයි කේන්ද්‍ර අභිසාරී බලය කියලා සලකන්නේ. මෙන්න මේ කේන්ද්‍ර අභිසාරී බලය මගින් තමයි මේ වෘත්ත චලිතය පවත්වා ගන්න. එහෙනම් අපිට වස්තු දෙක සඳහා කේන්ද්‍ර අභිසාරී බල සමාන විය යුතුයි. මොකද අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයක් පවතින නිසා මේ ගුරුත්වාකර්ෂණ බලය තුල්ලේ කරගන්න හරි මොකක් වෙනවද අපිට කේන්ද්‍ර අභිසාරී බල දෙක සමාන වෙන්න ඕන. මේක එකම AOB අක්ෂය වටා පවතින නම්. ඒ නිසා අපිට තියෙන්නේ M1 සහ M2 කියන වස්තු දෙක නැත්නම් A හා B වස්තු දෙක සඳහා හරි කෙලින්ම හරි මෙතන ඔයාලට කේන්ද්‍ර අභිසාරී බල සමාන කරගන්න අපි දන්නවා කේන්ද්‍ර අභිසාරී ත්වරණය හරි ත්වරණය සඳහා සමීකරණ දෙකක් පවතිනවා. හරි එකක් තමයි අපිට හරි රේඛීය චලිතයේ ප්‍රවේගය අසුරින් v වර්ග බෙදීම r සහ a සමානයි r ඔමේගා වර්ගය. මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ v වර්ග බෙදීම r. ඒ නිසා මම පාවිච්චි කරන f සමානයි m v වර්ග බෙදීම r සමීකරණය. මේක අවස්ථා දෙකකට මම පාවිච්චි කරනවා a හා b අතර පවතින හරි අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය නිසා මෙයාලගේ හරි අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද මෙම තරු දෙකේ නැත්නම් මේ සලකන හරි ස්කන්ධ m සහ mb වන හරි එන්න මේ වස්තු දෙකේ මොකක් වෙනවද හරි කේන්ද්‍ර අභිසාරී බල සමාන විය යුතුයි. හරි එහෙනම් අපිට පුළුවන් FA සඳහා මම සමීකරණය ලියුවොත් එහෙනම් අපිට ලියන්න පුළුවන් FA සඳහා සමීකරණය ලියුවොත් මම ඒකේ ස්කන්ධය m1 හරි m1 va බෙදීම හරි එයාගේ අරය අපිට දීලා තිබුණේ FA සඳහා අපිට පුළුවන් මෙතන ගන්න R1 හරි R1 හරි මෙතන එහෙනම් R1 හරි මෙතන වර්ගය වෙන්න ඕන. හරි ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී අපිට m2 මෙතන vb හරි වර්ගයේ බෙදීම R2 හරි එතකොට ඔයාලට පහසුවෙන් මේක සුළු කිරීමක් කරගන්න පුළුවන්. මොකද ඔයාලට මෙතනදී ගානේ ඔයාලට සම්බන්ධතාවයකුත් දීලා තියෙන නිසා හරි ගානේ සම්බන්ධතාවයකුත් දීලා තියෙන නිසා මම කෙලින්ම මෙන්න මේ VA සහ VB අතර සම්බන්ධයක් ගන්නම්. VA සහ VB අතර සම්බන්ධයක් හරි අපිට පුළුවන් මෙතන මේ විදිහට VA සහ VB අතර ගන්න. මම මෙතන ගන්නම් VA වර්ගය බෙදීම VB වර්ගයේ සමානයි. මම මේක දෙපසට වැඩි කරගන්නම්. M2 R1 බෙදීම M1 හරි හරි ඔයාලට එනවා මෙතන VA බෙදීම VB නිසා මේක යටට යනවා. එතකොට මෙතන R2 හරි. එතකොට M2 R1 බෙදීම හරි M1 R2 කියලා අපිට මේ සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයාලට බලන්න ගාණිදී කියලා තියෙනවා. හරි M1 R1 සමාන වෙනවලු M2 R2ට හරි M1 R1 M2 R2ට සමාන නිසා අපිට පුළුවන් එහෙනම් ලියන්න M1 R1 සමානයි හරි M2 R2 නිසා හරි M2 R2 නිසා ඔයාලට පුළුවන් එහෙනම් හරි නිසා අපිට පුළුවන් එහෙනම් මෙතනදී සම්බන්ධයක් ගන්න. මම මෙයාව හරි අපිට ගානේ දීලා තියෙන දත්තය ඇසුරින් අපිට පුළුවන් එහෙනම් මම මෙතන ගන්න හරි අපිට පුළුවන් මෙතන M2 මම මෙයාව මේ පැත්තට දාගන්නම්. මොකද අපිට මෙතන M2 R1 M1 අනුපාතයේ තියෙන නිසා ගානේ ඇතුරෙන් හරි අපිට පුළුවන් එහෙනම් මෙතන M2 බෙදීම M1 සමානයි හරි ඔයාලට මෙතන ලියන්න R1 බෙදීම R2 කියලා. හරි. දැන් අපිට තියෙන්නේ අර කලින් ආදේශ කරපු නැත්නම් අපි කලින් ලබාගත් ප්‍රකාශනය සඳහා මේක ආදේශ කරගන්න. අතර මේක දෙලින්ම ආදේශයේ ගානක්. මේකෙදී ඔයාලට තේරුම් ගන්න ඕන අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බල නිසා හරි එක එක වස්තුවේ කේන්ද්‍ර අභිසාරී බල සමානයි කියන දේ. හරි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මෙතන VA වර්ගය VB වර්ගයේ සමානයි M1 M2 M2 M1 වෙනුවට අපිට ලියන්න පුළුවන් R1 R2 වැඩි කිරීම R1 හරි නැවත R2 හරි ඊට පස්සේ ඔයාලට පේනවා එහෙනම් මෙතනදී ඒ වගේම ඔයාලට තව එකක් ලියන්න පුළුවන් මොකක් වෙනවද හරි තව දෙයක් ලියන්න පුළුවන් මෙතන R1 R2 වෙනුවට ඔයාලට මෙතනදී අහලා තියෙන සම්බන්ධය අනුව හරි මෙතනදී ඔයාලා අහලා තියෙන ස්කන්ධ ඇසුරෙන් නිසා අතරම ස්කන්ධ ඇසුරෙන් නිසා ඔයාලට මේ විදිහට ලියන්න පුළුවන් අපිට මෙතන අරයන් ඇසුරෙන් එහෙම නැත්නම් අපිට මේ ප්‍රකාශනයම තව ආකාරයකින් ලියන්න පුළුවන් කොහොමද හරි අපිට මෙතනදී අපි ගත්තේ මෙතන M2 M1 නිසා අපිට R1 R2 ට ලියන්න පුළුවන්. ඔන්න ඔයාලට පිළිතුරු වල අහලා තියෙන්නේ ස්කන්ධ ඇසුරෙන් නිසා හරි අපිට පුළුවන් මෙතන VB වර්ගය හරි මෙතනදී අපිට එතකොට මෙතන M2 M1 මේ විදිහටම තියලා හරි M2 M1 මේ විදිහටම තියලා අපිට පුළුවන් R1 R2 වෙනුවට M2 M1 ලියන්න. M2 බෙදීම M1 හරි. දැන් ඔයාලට පුළුවන් ඔන්න පිළිතුරු ලබා ගන්න M2 වර්ගය M1 වර්ගය සමානයි VA වර්ගයේ බෙදීම VB වර්ගය හරි. එතකොට ඔයාලට පේනවා මේකේ හරි සමස්ත පදයේ සඳහා මම වර්ගමූලය පාවිච්චි කරොත් අපිට ලැබෙනවා පිළිතුර වශයෙන් හරි VA බෙදීම VB සමානයි M2 බෙදීම M1 කියලා. හරි. එතකොට ඔයාලට
යම් වෙලාවක ජාරයන් අතර සම්බන්ධයක් ඇවිල්ලා තිබ්බනම් අපිට මෙතනදී ලැබෙනවා VA බෙදීම VB සමානයි R1 බෙදීම R2 කියලා. නමුත් මේකේදී ඔයාලගේ ගහන ස්කන්ධ අතර සම්බන්ධය නිසා හරි ස්කන්ධ අතර සම්බන්ධ නිසා ඔයාලට පහසුවෙන් පළවෙනි උත්තරේ ලැබෙන්නේ මේක ස්කන්ධ අතරින් නම් හරි මේක අපිට දුරවල් අතරින් නම් අපිට දුරවල් අතරුනොත් ඒ විදිහටම ගන්න පුළුවන්. හරි අපිට මෙතන පිළිතුරු අංක 1 වෙනවා. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔයාලගේ 39 වෙනි ප්‍රශ්නේදී අහනවා ABC රූප සරහන් වල පෙන් දක්වන පරිදි මේක විද්‍යුත් චුම්බක ප්‍රේරණ සම්බන්ධ ප්‍රශ්නයක්. දක්වන පරිදි දන්න චුම්බකයක් මේ විදිහට හරි මේ දක්වනවා තියෙන සන්නායක පුඩුවට සාපේක්ෂව ලං වෙනවා. හරි ඔයාලට පෙන්නලා තියෙනවා ඒ එක් එක් අවස්ථාවලදී ඔයාලගෙන් අහනවා ඕනිරීක්ෂක නිරීක්ෂණය කරන පරිදි චුම්බකය හා පුඩුවක් පුඩුව දක්වා ඇති පරිදි වී ප්‍රවේග වලින් ගමන් කරනවලු. C රූපයේ දක්වන පරිදි මේ පුඩුව හරි I ධාරාව ගමන් කරන මේ අවස්ථා තුන ඔයාලට දීලා තියෙනවා. හරි ඔයාලගෙන් අහලා තියෙනවා ඕනිරීක්ෂකයා නිරීක්ෂණය කරන පරිදි L පුඩුවේ හරි දක්වලා තියෙන L පුඩුවේ ප්‍රේරිත ධාරාව වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඇත්තටම ඔයාලට මේ ප්‍රේරිත ධාරාව ගැන කතා කරද්දී අපි දන්නවා ප්‍රේරිත ධාරාවේ දිශාව ලබා ගැනීම සඳහා අපි භාවිත කරන නියමය තමයි ලේන්ස් නියමය. හරි අපි දන්නවා ලේන්ස් නියමයට අනුව හරි අපි දන්නවා හැමතිස්සෙම විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වීමට තුඩුදුම් හේතුවට ප්‍රතිවිරුද්ධ වෙන පරිදි ඒ තුඩුදුම් හේතුව ප්‍රතිවිරුද්ධ වෙන පරිදි තමයි විද්‍යුත්ගාමක බලයේ දිශාව තීරණය වෙන්නේ. අපි දන්නවා ෆැරඩේ නියමයට අනුව ශ්‍රාවය වෙනස් වෙන ශීඝ්‍රතාවය නැත්නම් එක කාලයකදී සිදුවන ශ්‍රාවය වෙනස් වීම තමයි අපි විද්‍යුත්ගාමක බලය කියන්නේ. නමුත් අපි එතනදී දිශාව ලබා ගැනීමට භාවිත කරන්නේ ලේන්ස් නියමය. හරි දැන් ඔයාලට මෙතෙන් තේරුම් ගන්න ඕන L පුඩුවේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙන්නේ හරි ඔයාලට පේනවා ආරම්භක අවස්ථාවේදී මෙන්න මේ දන්න චුම්බකයේ L පුඩුව දෙසට ලං වීම නිසා. ඒ කියන්නේ ශ්‍රාව රේඛා ප්‍රමාණය වැඩි වීම නිසා ඔයාලට පේනවා ඉන්ද්‍රවයකින් අපි ශ්‍රාව රේඛා හැමතිස්සෙම එළියට පිට වෙනවා. එතකොට L පුඩුව තුලින් විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වන්නේ ශ්‍රාව රේඛා ප්‍රමාණය වැඩි වීම හේතු කොටගෙන. ඒ නිසා හැමතිස්සෙම එහෙනම් අපි අර ලේන්ස් නියමයට අනුව එහෙනම් වෙන්න ඕනි මේක හරියටම ලේසි. එහෙනම් වෙන්න ඕනි L පුඩුව තුල ශ්‍රාව රේඛා ප්‍රමාණය අඩු වෙන පරිදි තමයි විද්‍යුත්ගාමක බලයේ දිශාව තීරණය කරන්න ඕනි. එහෙනම් ඔයාලා තේරුම් ගන්න ඕනේ අපි දන්නවා සජාතීය ද්‍රවය එකිනෙක විකර්ෂණය කරනවා. එහෙනම් N ද්‍රවය හරි N ද්‍රවය L ද්‍රවය වෙතර ලංවීම වළක්වන්න නම් L කියන පුඩුව මොකක් වෙන්න ඕනේද? N ද්‍රවයක් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි L ද්‍රවයක් ලෙස ක්‍රියාත්මක වෙන්න අපිට පුළුවන් හරි දකුණත් නියමයේ භාවිතා කරලා දකුණතේ මහපට ඇඟිල්ල මගින් අපිට පුළුවන් ද්‍රවයේ ලකුණු කරගන්න. අපි දන්නවා N ද්‍රවයකින් හැමතිස්සෙම ශ්‍රාව රේඛා එළියටත් හරි N ද්‍රවයක් ගත්තට පස්සේ ශ්‍රාව රේඛා එළියටත් S ද්‍රවයේ තුලටත් තමයි ශ්‍රාව රේඛා ඇතුළු වීම සිදු වෙන්නේ. හරි එතකොට මම මේ විදිහට S කියලා ගත්තොත් මෙන්න මේ විදිහට තමයි ශ්‍රාව රේඛා චුම්බක ශ්‍රාව රේඛා ඇතුළු වීම සහ පිටවීම සිදු වෙන්නේ. එතකොට තේරුම් ගන්න මෙතනදී මේ N ද්‍රවය තුලින් ශ්‍රාව රේඛා හරි ඇතුළු වීම වැළැක්වීම අයුරින් අපිට තේරුම් ගන්න අපි මෙතනදී එහෙනම් දකුණත් නියමයේ භාවිතා කරනවා. හරි එවිට අපිට මෙතනදී L ද්‍රවය N ද්‍රවයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව මෙතනදී N ද්‍රවය එම වැළැක්වෙනවා අයුරින්. එවිට අපි තේරුම් ගන්න ශ්‍රාව රේඛා ප්‍රමාණය එහෙනම් වමේ සිට දකුණට යන පරිදි තමයි නිර්මාණය වෙන්න ඕනි. හරි එවිට අපිට තේරුම් ගන්න පුළුවන් දකුණත් නියමයේ අසුරින් හරි මහපට ඇඟිල්ල දකුණු දිශාවට යොමු කරපුවාම අනිකුත් ඇඟිලි යොමු වෙන දිශාවෙන් ධාරාවේ දිශාව තීරණය වෙනවා. එහෙනම් අපිට ධාරාවේ දිශාව මෙතන ගන්න පුළුවන් දක්ෂිණාවර්තව කියලා. එහෙනම් අපිට තේරෙනවා හැමතිස්සෙම අපි ලෙන්ස් නියමයේ අසුරෙන් තමයි ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව තීරණය කරන්නේ. ධාරාවේ දිශාව තීරණය කරන්නේ. හරි එතකොට අපිට ලෙන්ස් නියමය උපයෝගී කරගන්න ඕනේ මෙන්න මේ වගේ අවස්ථාවලදී ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය අපිට දිශාව ලබා ගන්න. හරි ඊළඟට ඔයාලට පේනවා B දක්වලා තියෙන රූපේ ඇත්තට මෙතනදී ඕනිරීක්ෂකයාට සාපේක්ෂව හරි L පුඩුවේ සහ දක්වලා තියෙන දන්න චුම්බකයේ ප්‍රවේගය එකමයි. හරි එතකොට අපිට ඕනිරීක්ෂකයාට සාපේක්ෂව අපි දැන් L පුඩුවට සාපේක්ෂව අපි බලන්න ඕනේ. ඇත්තටම මෙතනදී අපි දන්නවා විද්‍යුත්ගාමක බලය ලබා ගන්න නම් අපි බලන්න ඕනේ L පුඩුවට සාපේක්ෂව ශ්‍රාව රේඛා ප්‍රමාණය විචලනය වෙන්නේ කොයි විදිහටද කියලා. එහෙනම් ඔයාලට තේරුම් ගන්න එහෙනම් L පුඩුවට සාපේක්ෂව ගන්නවා නම් අපි L පුඩුව V0 ප්‍රවේගයෙන් ඉදිරියට ගමන් කරනවා. මම මෙයාව නිශ්චල කරගන්න මෙයාට V0 ප්‍රවේගයක් දෙනවා. අපි බලන්නේ L පුඩුවට සාපේක්ෂව S ද්‍රවය. ඒකට S ටත් ඒකම හිමි වෙනවා. ඔයාලට පේනවා එතකොට ශ්‍රාව රේඛා ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. අපි දන්නවා ෆ්ලෙමින්ගේ හරි අපි දන්නවා ඇත්තටම හරි විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී අපි ෆැරඩේ නියමයට අනුව ශ්‍රාවය වෙනස් වෙන ශ්‍රාව රේඛා නැත්නම් වෙනස් වෙන විද්‍යුත් ශ්‍රාවය නිසා තමයි හරි අපි මොකක් වෙන්නද ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් ඇති වෙන්නේ. එහෙනම් තේරුම් ගන්න L පුඩුවට සාපේක්ෂව හරි නිශ්චල විද්‍යුත් නැත්නම් ස්ථිතික ශ්‍රේෂ්ඨ මගින් ඇත්තරම ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට වෙන L පුඩුවට සාපේක්ෂව හරියට S පුඩුව නිශ්චලයි. හරි දෙකම අතර සාපේක්ෂ චලිතයක් නැහැ. හරි දෙක අතර සාපේක්ෂ චලිතයක් නැහැ. අපි L පුඩුවට සාපේක්ෂව සැලකුවොත් S පුඩුවත් නිශ්චලයි. එතකොට තේරුම් ගන්න එහෙනම් මේ අවස්ථාවේදී ශ්‍රාව රේඛා ඇතුළු වීමක් හෝ නැත්නම් ශ්‍රාව රේඛා විචලනයක් නැහැ. එහෙනම් තේරුම් ගන්න L ද්‍රවයේ L කියන නැත්නම් B රූපයට අදාළව හරි L පුඩුව තුලින් කිසිදු විද්‍යුත්ගාමක බලයක් නැත්නම් ප්‍රේරක ධාරාවක් ඇති වෙන්නේ නැහැ. හරි ඒ නිසා අපිට B කියන ධාරාව බිඳුවයි කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. කිසිදු ධාරාවක් මෙයාගෙන් ගමන් කරන්නේ නැහැ. I සමානයි බිඳුවයි. හරි එතකොට අපි යමු ඊළඟ අවස්ථාව C රූපයට. ඇත්තටම මේකෙත් ඒ විදිහටම අපිට ගන්න තියෙන දැන් එතනදී ඔයාලට දන්න චුම්බකයක් වෙනුවට ඔයාලට දීලා තියෙන්නේ ධාරා ගලායන සන්නායකයක්. අපි දන්නවා දැන් මෙතනදී කෙලින්ම පාවිච්චි කරන්න තියෙන දකුණක් කියමේ. හරි ඔයාලට තියෙන කෙලින්ම දකුණතේ මහපට ඇඟිල්ල මේ විදිහට
හරි sorry ධාරා ගලන දිශාවට අනිකුත් ඇඟිලි යොමු කරාට පස්සේ ඔයාලට මේක හරියට ඇඳ ගන්න ඔයාලට මේක කරන්න පුළුවන් අතින් එතකොට ඔයාලට පේනවා හරි මහපට ඇඟිලි යොමු වෙලා තියෙන්නේ හරි වම් දිශාවට ඒ කියන්නේ මෙතනදී මෙයා හරියට ඇසිරෙන්නේ මේ දිශාවට n ද්‍රවයක් විදිහටත් මේ පැත්තේ s ද්‍රවයක් විදිහටත් එතකොට මෙතනත් එතකොට ඔයාලට පේනවා හරියට ඒ රූපය ආකාරයමයිනේ මෙතන දණ්ඩ චුම්බකයක් වෙනුවට මෙතන තියෙන්නේ පුඩුවක් නමුත් එතනදී අපිට විද්‍යුත් දාමක බලය නැත්නම් ශ්‍රාවය තියෙන විදිහ අපිට තේරුම් ගන්න දකුණත් වීමේ භාවිතා කරන්න පුළුවන් හරි සුරත් වීමේ එතින් දුවාට තේරෙනවා හරි ධාරාව ගලන්නේ මෙතනදී වාමාවර්ත නිසා ධාරාව ගලන්නේ වාමාවර්ත නිසා ඒක ශ්‍රාවය හැමතිස්සෙම එල් පුඩුව දෙසට ගලා යෑම සිදු වෙන්නේ එහෙනම් මෙතනදී C රූපයට අනුව එල් පුඩුව තුල ශ්‍රාවය නිර්මාණය වෙන්නේ හරි විද්‍යුත් දාමක බලයේ දිශාව තීරණය වන්නේ ලෙන්ස් නියමයට අනුව ඇති කිරීමට තුඩු හේතුවට ප්‍රතිවිරුද්ධ වෙන පරිදි එහෙනම් මෙතනදී හරි ශ්‍රාව රේඛා ප්‍රමාණය වැඩි වෙනවා හරි ශ්‍රාව රේඛා ප්‍රමාණය මොකද එල් පුඩුව දෙසට පැමිණෙන නිසා ශ්‍රාව රේඛා ප්‍රමාණය වැඩි වෙනවා එහෙනම් ඒක වැඩි වෙන අයරින් අපිට ඒ රූපයේ විදියමයි මේක හරි එකම වෙනස මෙතන දණ්ඩ චුම්බකයේ වෙනුවට මෙතන පවතින්නේ හරි ධාරාව ගලා යන සන්නායක පුඩුවක් අපි දන්නවා ධාරාව ගලා යන සන්නායක පුඩුව මෙතනදී හරි අපි දැන් තීරණය කරගත්තා එහෙනම් ඉස්සරහත් එන්ද්‍රවයක් එහෙනම් අපිට ඒ රූපයට සමානුපාතිකයි එහෙනම් මෙතනත් එහෙනම් මේ ඇති කිරීමට තුඩුන් හේතුවට ප්‍රතිවිරුද්ධ වෙන පරිදි ධාරාව දක්ෂිනාවර්ත වෙන්න ඕනේ මොකද එහෙනම් මේ සන්නායක පුඩුව නැත්නම් එන්ද්‍රවයක් ඉදිරියෙන් පවතින සන්නායක පුඩුවේම වැඩක් වෙන්න නම් මෙයාගේ එන්ද්‍රවයක් පැවතිය යුතු සජාතීය ආරෝපණ සාදාතීය ද්‍රව විකර්ෂණය කරන නිසා එහෙනම් අපිට තේරෙනවා මේක නිවැරදි පිළිතුර වෙන්න ඕන A සහ C කියන පුඩු තුල L ද්‍රවයේ L පුඩුව තුල දක්ෂිනාවර්ත ධාරා ඇති වෙන අතර හරි C B ද්‍රවයේ B කියලා පෙන්ලා තියෙන පුඩුව තුල කිසිදු ධාරාවක් ඇති වෙන්නේ නැහැ කියන එක හරි ඔයාලට මේකෙදී එහෙනම් පිළිතුර වශයෙන් ගන්න පුළුවන් A හා B හි දක්ෂිනාවර්ත ධාරා ඇතිවන අතර හරි C හි sorry A හා C හි දක්ෂිනාවර්ත වෙන අතර B හි ශුන්‍ය වේ. ඔයාලට පේනවා පිළිතුර එහෙනම් මෙතන වෙන්නේ 2. හරි පිළිතුර 2. හරි. ඔන්න ඔයාලට පහසුවෙන් ඔන්න මේ වගේ ගැටලුවක් ආවොත් එතකොට ලෙන්ස් තීමේ උපයෝගී කරගෙන ඔයාලට මේක විසඳන්න පුළුවන්. හරි. අපි 40 වෙනි ගාන බලමු. 40 වෙනි ගානේදී ඔයාලගෙන් අහනවා ඒ රූපයේ දක්වන පරිදි වෝල්ටේජා තරංග ආකාරය ඔයාලට පෙන්නලා තියෙනවා ඒ රූපයේ පරිදි වෝල්ටේජා ස්පන්දයක් ඇති වෙනවලු. මේක අපිට පරිණාමක ආශ්‍රිත ප්‍රශ්නයක් චුම්බක ක්ෂේත්‍ර වලදී හරි ඔයාලා දන්න ඒකට අහනවා P රූපයේ පෙන්වා ඇති අවකර පරිණාමකයක්. ඒ කියන්නේ වෝල්ටේජතාවය අඩු කර ගැනීම සඳහා භාවිතා කරන අවකර පරිණාමකයක ප්‍රාථමිකයට ලබා දෙන අතර T2 තුලින් ලබා දෙන ප්‍රතිදාන ආකාරය අපිට දක්වන්නේ කොයි විදිහටද කියලා ඔයාලාගෙන් අහනවා. මෙන්න මේ දෝලනයක්ෂයක් තුලින් බලනකොට කොහොමද D2 තුලින් හරි D2 වෝල්ටේජතාවය වෙනස් වෙන්නේ කියන එක. අපි දන්න ප්‍රාථමික දඟරේ මෙතන මෙයා D2 දඟරේ වෙනවා PS හරි. එතකොට ප්‍රාථමික දඟරයට අනුරූපව ප්‍රාථමික දඟරය තුල වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයට හරි සාපේක්ෂව ප්‍රාථමික දඟරය තුල ධාරාවක් ඇති වෙන එක IP ඊට අනුරූපව හරි දීතික දඟරය තුල ප්‍රේරණය වෙන ධාරාවක් අපි ඒකට කියනවා IS කියලා. හරි. ඒක IS කියලා ගමු. හරි. එතකොට අපි දන්නවා පරිණාමකවලදී හැමතිස්සෙම අපි පරිණාමකයක් මගින් කරන්නේ හරි ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයේ හරි ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක සංඛ්‍යාතය වෙනස් නොවන පරිදි වෝල්ටේජතාවයේ විශාලත්වය පමණක් අඩු වැඩි කරගන්න තමයි අපි පරිණාමක භාවිතා කරන්නේ. වගේම තමයි හරි ෆ්‍රීකවන්සි එක වගේම හරි අපි දන්නවා ශ්‍රමතාවයත් මෙතනදී පරිණාමක තුලින් නියතව තියවා ගන්නවා. හරි. එතකොට පරිණාමයක අපි VP ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවය නැත්නම් VP ප්‍රාථමික වෝල්ටේජතාවයට සමානුපාතිකව IP ධාරාවක් ඇති වෙනවා. ඉන්පසු ඒ IP ධාරාව මගින් ප්‍රාථමිකය තුල නිර්මාණය වෙනවා චුම්බක ක්ෂේත්‍රය. හරි. IP ධාරාව මගින් හරි පරිණාමයක තුල නිර්මාණය වෙනවා. මොකද ධාරා ගලා යන අපි දන්න ධාරාව මගින් චුම්බක ක්ෂේත්‍ර නිර්මාණය වෙනවා. ගලා යන ආරෝපණ මගින්. එතකොට IP ධාරාව නිසා ප්‍රාථමික තුල චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙලා එම චුම්බක ක්ෂේත්‍රයේ ශීඝ්‍රයෙන් හරි එම චුම්බක ක්ෂේත්‍රයේ ශීඝ්‍රයෙන් විචලනය වෙලා එම ශ්‍රාව රේඛා දීතික තුලින් ගමන් කරනකොට ඊට අනුරූපව දීතික තුල හරි දීතික ධාරාවක් නැත්නම් දීතික විද්‍යුත් ක්ෂේත්‍රයක් නැත්නම් දීතික ධාරාවක් නිර්මාණය වෙනවා. හරි දීතික තුල ඊට අනුරූපව හරි ධාරාවක් නිර්මාණය වෙනවා. එතකොට ඒ ආකාරයට තමයි අපි මේ පරිණාමයකින් තුල ක්‍රියාව සිදු වෙන්නේ. එතකොට තේරුම් ගන්න ඔයාලට රූපේ පෙන්ලා තියෙනවා මෙන්න මේ ප්‍රාථමිකයේ සහ දීතිකයේ වෙනස් වෙන අයුරුයි. එතකොට තේරුම් ගන්න ඕනේ වැදගත් දේ තමයි හැමතිස්සෙම අපි ප්‍රාථමිකයේ වෝල්ටේජතාවය නැත්නම් ප්‍රාථමිකයේ ධාරාව වෙනස් වෙන විට ඊට අනුරූපව වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රය නිසා තමයි වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රය නිසා තමයි දීතිකයේ තුල ධාරාව ඇති වෙන්නේ. හරි දීතික තුල වෝල්ටේජතාවය ධාරාව නැත්නම් දීතික වෝල්ටේජතාවය අතරම ප්‍රේරණය වෙන්නේ. එහෙනම් තේරුම් ගන්න වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍ර නිසා. එතකොට අපි නියත චුම්බක ක්ෂේත්‍ර මගින් නියත වෝල්ටේජතාව මගින් නැත්නම් නියත ධාරාව මගින් නෙමෙයි වෙනස් වෙන්න ඕනේ චුම්බක ක්ෂේත්‍රය. එවිට තමයි ප්‍රාථමිකයට අනුරූපව දීතික තුල හැමතිස්සෙම ධාරාවක් ප්‍රේරිත ධාරාවක් ඇති වෙන්නේ. ඒකයි අපි ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාව මගින් ඒකට ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවේ ධන සහ ඍණ වශයෙන් දන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවේ චක්‍ර දෙකක් පවතිනවා. ඒට ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවේ ප්‍රාථමිකය තුලින් ගමන් කරනකොට ඊට අනුරූපව වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රය නිසා තමයි දීතිකය තුලින් අතරම ධාරාවක් ප්‍රේරණය වෙන්නේ. හරි. එතකොට ඔයාලට පෙන්නලා තියෙනවා ඒ රූපයට අනුරූපව. හරි. ඒ රූපයේ ආරම්භයේදී වෝල්ටේජතාව ක්‍රමයෙන් වැඩි වෙලා ඉන්න අනුතුරුව
නියතව පැවතිලා ඊපසු වෝල්ටේජතාව ක්‍රමෙන් අඩු වෙලා යනවා. එතකොට මෙතනදී දීතිකය තුලින් වෝල්ටේජතාවයක් හරි දීතිකය තුලින් වෝල්ටේජතාවයක් නැත්නම් දීතික ධාරාවක් ප්‍රේරණය වෙනවා නම් ප්‍රේරණය වෙන්න ඕනේ වෝල්ටේජතාව වැඩි වෙන අවස්ථා ප්‍රාථමික වෝල්ටේජතාව වැඩි වෙනකොට සහ ප්‍රාථමික වෝල්ටේජතාව අඩු වෙනකොට විතරක් කියන එක වලට මේක දැක්ක ගමන් තේරෙන්න ඕනේ මොකද නියත වෝල්ටේජතාවයක් ප්‍රාථමිකයට නියත වෝල්ටේජතාවයක් අපිට සරල වෝල්ටේජතාවයක් අපි සැපෙවුවා කියලා කාලය සමග වෙනස් නොවන වෝල්ටේජතාවක් සැපෙවුවා කියලා චුම්බක ක්ෂේත්‍රය විචලනය වෙන්නේ නැති නිසා හරි චුම්බක ක්ෂේත්‍රය විචලනය වෙන්නේ නැති නිසා මතක තියාගන්න දීතිකය තුලින් කිසිදු වෝල්ටේජතාවයක් ප්‍රේරණය වීමක් සිදු වෙන්නේ නැහැ හරි ඒ නිසා ඔක තමයි මෙතන තියෙන තර්කය හරි ඒ නිසා මතක තියාගන්න මේක හරිම පහසුයි එහෙනම් අපිට ආරම්භයේදී වෝල්ටේජතාව වැඩි වෙනවා ඊට අනුරූප වෝල්ටේජ් ස්පන්දයක් ඇති වෙන්න ඕන දීතිකය තුලින් හරි ඉන් අනතුරු වෝල්ටේජතාව අඩු වෙනවා ලෙන්ස් නියමයට අනුව මේක අවස්ථා දෙකක් වෝල්ටේජතාව වැඩි වීම නිසා වෝල්ටේජතාව හරි දීතිකය තුල ප්‍රේරණය වෙන වෝල්ටේජතාවයට වෝල්ටේජතාව අඩු වීම නිසා ප්‍රේරණය වෙන වෝල්ටේජතාව එකිනෙක ප්‍රතිවිරුද්ධ විය යුතුයි මොකද මේක ආකාර දෙකක් අපි දන්නවා හැමතිස්සෙම ඔය ලෙන්ස් නියමයේ මගින් තමයි ප්‍රේරිත වෝල්ටේජතාවයේ දිශාව ලබා ගන්න නැත්නම් ධාරාවේ දිශාව ලබා ගන්න භාවිතා කරන්නේ ආරම්භයේදී වෝල්ටේජතාව වැඩි වීම නිසා දීතිකය තුලින් වෝල්ටේජ ස්පන්දයක් ඇති වුණා නම් වෝල්ටේජ අඩු වීම නිසා ඇති වුණ වෝල්ටේජ ස්පන්දය එකිනෙකට අනිවාර්යෙන් වෝල්ටේජතාවයේ ලකුණ මාරු විය යුතුයි. මොකද අපි දන්නවා මේකට හේතුව ලෙන්ස් නියමය. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕනේ එහෙනම් ඔයාලට අයින් කරන්න පුළුවන් පිළිතුරු තමයි අනිවාර්යෙන් ඒකාකාර වෝල්ටේජ කිසි විටක දීතිකය තුලින් ඇති වෙන්න විදියක් නැහැ. ඒ නිසා අපිට කෙලින්ම අයින් කරගන්න පුළුවන් 1 සහ 4 5 කියන අවස්ථා. අපිට 2 සහ 3න් අපිට මෙතනදී වෝල්ටේජතාව වැඩි වීම නිසා එක ස්පන්දයක් එක් දිශාවකටත් අනිත් දිශාව අනිවාර්ය ඍණ විය යුතුයි. මොකද අපිට ලෙන්ස් නියමය ප්‍රයෝගික කරගන්න නිසා අපි දන්නවා ප්‍රේරණය වෙන වෝල්ටේජතාවය හරි සමානුපාතික වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයට ඒකේ දිශාව ලබා ගන්න ලෙන්ස් නියමය භාවිතා කරන නිසා අපි ඍණ ලකුණක් දානවා. ඔයාලා දන්නවා E සමානයි ඍණ හරි අපි d ෂයි බෙදීම dt හරි ඔයාලා දන්නවා එතකොට මේකෙදි තේරුම් ගන්න එහෙනම් මේක ඍණ ලකුණේ තේරුම තමයි අපි හැමතිස්සම ලෙන්ස් නියමයට අනුරූපවයි ගන්න ඕන. එතකොට මේකේ හරිම නිවැරදිම පිළිතුර හරි මුදින්ම පෙන්වන පිළිතුර වෙන්නේ අංක 3 හරි හැමලේම ඔයාලා ලෙන්ස් නියමයේ සහ වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍ර මගින් ප්‍රාථමිකයට අනුරූපව දීතිකය තුල වෝල්ටේජතාවයක් ප්‍රේරණය වෙනවා නැත්නම් ධාරාවක් ඇති වෙනවා කියන එක ඔයාලා මතක තියාගන්න ඕනි. ඒක තමයි මෙන්න මේ වගේ ගැටලුවක් හදීමේ තියෙන තර්කය. හරි. ඒකට ඔයාලට පහසුවෙන් පිළිතුර 3 කියලා ලබා ගන්න පුළුවන්.